මෙහෙයුම් පද්ධතිවල ගොනු ෆයිල්ස් කියලා කියන අපි ගොනු සහ ෆෝල්ඩර්ස් වලට අපි මේ ගොනු බහලුම් කියන එක පාවිච්චි කරන්නේ. පසුවට අපි ඉගෙන ගන්නවා මේ ගොනු වර්ගයක්ම තමයි ගොනු බහලුම් කියලා කියන්නේ. ෆෝල්ඩර්ස්. ඒවා කොහොමද කළමනාකරණය කරන්නේ කියන එක තමයි මෙතන කතා කරන්නේ. දැන් ගොනුවක් කිව්වහම අපිට හිතන්න පුළුවන් ගොනුවක් කියන්නේ හાર્ඩ් ඩිස්ක් එකක් විදිහට ගත්තොත් හાર્ඩ් ඩිස්ක් එකේ මතක අවකාශ මෙහෙම අපි නිකමට හිතමුකෝ මෙන්න මේ විදිහට වෙන් කරන්න පුළුවන් කියලා. මේ වගේ මතක අවකාශ ඔහම අපි මේ සමාන කොටස් වලට බෙදා ගන්න ඕනේ. සමාන කොටස් වලට මෙහෙම දැම්මොත් මේක හાર્ඩ් ඩිස්ක් එකක් නම් හાર્ඩ් ඩිස්ක් එකේ කොහොමද මේ ගොනුව තැම්පත් කරලා තියෙන්නේ කියන එක තමයි මෙහෙයුම් පද්ධතිවල ප්‍රධාන කාර්ය වෙන්නේ. එතකොට මේ ගොනුව තැම්පත් කරගත්ත ගොනුවක් නැවත ගෙන්වා ගන්නකොට මොකද්ද කරන්න ඕනේ කාර්ය කියන එක. අපි මේ හાર્ඩ් ඩිස්ක් එකේ මතක අවකාශ තමයි මම මේ විදිහට ඇන්දේ. මේ මතක අවකාශ වලට බිංදුවේ ඉඳන් අංක දුන්නොත් 0 1 2 කියලා ඒ ෆයිල්ස් තැම්පත් කරන්න මේ අවකාශ පාවිච්චි කරනවා. එතකොට ෆයිල් එකක් කියලා කිව්වහම ඒක බයිට් අනුක්‍රමයක් එහෙම නැත්නම් බිටු අනුක්‍රමයක් කියලා ගන්න පුළුවන්. ෆයිල් එකක් කියන්නේ අනුපිළිවෙලින් තියාගෙන ඉන්න බිටු පිළිවෙලක්. ෆයිල් කිව්වහම අපිට මතක් වෙන්න ඕනේ කම්පියුටරේ තැම්පත් කරලා තියෙන මොන දේ වුණත් ෆයිල් එකක්. ඒතර ඒවා දෘಢ තැටි තැම්පත් කරන්න ඕන වෙනවා. මතු භාවිතයට. ඒ නිසා දැන් මේ ෆයිල් එකක් ගොනු කියලා කියන්නේ ෆයිල් එකක්. ගොනුව කියන වචනේ පාවිච්චි කරන්නේ ෆයිල් කියන වචනෙට. ගොනු වර්ග තියෙනවා. ඒ සොෆ්ට්වෙයාර් වල ඕපන් වෙන ආකාරය අනුව ඒ කියන්නේ මෘදුකාංගය භාවිත කරන මෘදුකාංගය අනුව ගොනු වර්ග තියෙනවානේ. දැන් අපි ගොනුවකට තියෙනවානේ නමක්. නමක තියෙනවා කොටසක් මුලට දීපු නමකුයි එක්ස්ටෙන්ෂන් එකක් අගට දීලා තියෙනවා. එතන ගොනු නාමයේ මුලට පාවිච්චි කරලා ගොනු දිගුව කියලා කියනවා අගට තියෙන කොටසට. ගොනු දිගුව. උදාහරණයක් විදිහට කිව්වොත් අපි මගේ CV එක සේව් කරලා තියෙනවා නම් ඩොකියුමන්ට් එකක් විදිහට මේ Word ඩොකියුමන්ට් එකක් විදිහට cv.docx ඔය ආදී වශයෙන් ගොනු දිගුවක් තියෙනවා. ඒ ගොනු දිගුවෙන් තමයි අපි දැනගන්නේ මේක මොන වර්ගයේ එකක්ද. මේක Word ඩොකියුමන්ට් එකක්. ඊට පස්සේ PowerPoint presentation එකක් නම් ඒක pptx කියලා සේව් කරන්න. pptx කියලා තියෙන්නේ ගොනු දිගුව. ඊට පස්සේ executable software එකක් නම් exe කියලා තියෙන්නේ. එතකොට මොකක් හරි පින්තූරයක් වගේ එහෙම එකක් නම් ඒකත් ගොනුවක් කියන්න පුළුවන්. image එකක්. ඒක jpg කියන extension එකෙන් save වෙලා තියෙනවා ඉන්න පුළුවන්. mp3 ඔය විදිහට music file එකක් නම්. එතකොට තවත් අපි දන්නවා mp4 තියෙනවා. වීඩියෝ වර්ග ගොඩක් තියෙනවා. ඒ වගේ ගොනු දිගුවෙන් තමයි තේරුම් ගන්නෙ මෙහෙයුම් පද්ධතිය මේ ෆයිල් එක මොන වගේ software එකකින්ද open කරන්න ඕන කියන එක. Word එකක් දැක්කහම double click කරාම Windows වලින් අපි Word document එකක් විදිහට Word software එක open කරන්න තීරණය කරන්නේ මේ ගොනු දිගුව අනුව. ඒ කියන්නේ ෆයිල් වර්ගයට අනුව. මේ හැම ෆයිල් එකක්ම bit අනුක්‍රමයක් විදිහට පවත්වාගෙන ඉඳලා මේක hard disk එකේ තැන්පත් කරන්න ඕනේ. එතකොට මෙතනදී මෙහෙයුම් පද්ධතියට යම් කාර්යයන් සිද්ධ වෙනවා. hard disk එකේ කොහොමද ගොනුව තැන්පත් කරන්න කියන එකත් නැවත පරිශීලකයා එක ඉල්ලනකොට ගෙන්න ගන්න ආකාරයත් ඒ ගැන මෙහෙයුම් පද්ධතියට කාර්යයන් සිද්ධ කරන්න සිද්ධ වෙනවා.
එතකොට ගොනුව හඳුනගන්න එක ගොනුවක් විවෘත කරන්න කියලා අණක් ලැබුණාම මේක විවෘත කරන software එක හඳුනගන්න එක. ඒ වගේ දේවල් තමයි දැන් ගොනුවකදී මෙහෙයුම් පද්ධති මගින් සිද්ධ කරන්නේ. මෙතනත් කියනවා ගොනු සංවිධානය. ගොනු සංවිධානය ගැන මෙහෙයුම් පද්ධති වලට තවත් කාරණා ටිකක් තියෙනවා. ගොනු වෙන් කරලා වෙන් කරන් තමයි අපි නාමාවලි එහෙමත් නැත්නම් මේ ඩිරෙක්ටරිස් පාවිච්චි කරන්නේ. ක්‍රමානුකූලව තැන්පත් කරන්න. වෙන් කරලා තියාගන්න. දැන් අපි hard disk එක ඇතුලේ අනුපිළිවෙලකටනේ තියාගෙන ඉන්නේ. ඩිරෙක්ටරිස් එක අපි දූරාවලි ආකෘතියක් කියලා කියනෝනේ. එතකොට සමස්ත ආචායනයම අපි C කියලා කියන්නේ. Windows වල තියෙනවනේ C drive එක. C drive එකට අපි කියන්න පුළුවන් මේ root කියලා. C drive එක තමයි root එක. C යටතේ users වගේ මොකක් හරි තියෙනවා නම් ඒවා users C Windows ඔය විදිහට බෙදෙන එක C තමයි එතකොට root directory කියලා කියන්න වෙන්නේ. sub directories තමයි මේ users කියලා එහෙම කියන්න වෙන්නේ. ඒ යටතේ ඉන්න තවත් නාමාවලි. ඒවා අභ්‍යන්තරයට තමයි ගොනු තැන්පත් කරලා තියාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. මේ විදිහට තවත් ෆෝල්ඩර්ස් වලට බෙදනවා වෙන්න පුළුවන්. මේකෙදි ෆෝල්ඩර් කියන වචනේ පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් Windows වගේ මෙහෙයුම් පද්ධති වල Linux වගේ මෙහෙයුම් පද්ධති වල අපි directory කියන වචනේ පාවිච්චි කරන්නේ දෙකම එකයි. ෆෝල්ඩර් එකක් කියන්නේත් එහෙම නැත්නම් directory එකක් කියන්නේත් ගොනුවක්ම තමයි. එතකොට මෙහෙයුම් පද්ධති මගින් ගොනුවක් ක්‍රමානුකූලව පවත්වාගෙන යන්න ආචායනයක විවිධ කාර්යයන් කරනවා. ඒක හේතුව ඉක්මනට ගොනුව ලබා ගන්න පරිශීලකයාට ඉක්මනට අවශ්‍ය ගොනු ලබා ගන්න පුළුවන් විදිහට ක්‍රමානුකූලව පවත්වාගෙන යන එක තමයි ඒකෙදි අදහස් කරන්නේ. ඊට පස්සේ ගොනුවක් කියන වචනේ සාමාන්‍ය ක්‍රම දෙකකට හඳුන්වන්න පුළුවන්. භෞතිකව හඳුන්වනවා නම් කොහොමද මේ ආචායනයක ගබඩා කරලා තියෙන්නේ කියන එක කතා කර හැකියි. එහෙම නැත්නම් තාර්කිකව හඳුන්වනවා නම් තාර්කිකව කියලා කියන්නේ මේක බයිට් අනුක්‍රමයක් විදිහට. එහෙමත් නැත්නම් ගොනු වර්ගය අනුව මොන වර්ගයේ ගොනුවක්ද කියන එක අනුව හඳුන්වන්න පුළුවන්. ඒ ආකාර දෙකක්. තාර්කිකව හඳුන්වන ආකාර විදිහ දෙකක්. එතකොට බයිට් අනුක්‍රමයක්ම තමයි ඒත් ගොනු වර්ග වෙනවා. එයා විවෘත කරන මෘදුකාංගයට අනුව එහෙමත් නැත්නම් මේ ෆයිල් වර්ග කරනවානේ අපි ඉස්සෙල්ලා කතා කරේ මෙන්න මේ වගේ. මෙතන කීපයක් දාලා තියෙනවා. The word processing software වලින් open වෙන ෆයිල් එක්ස්ටෙන්ෂන් කීපයක් සහ ගොනු දිගු කියලා අපි හඳුන්වන්නේ ගොනු නාමකරණයේදී භාවිතා කරන කොටසක්. ඒ කොටසෙන් තමයි ගොනු වර්ගය හඳුනගන්නේ. මේ තියෙන Word document වර්ග ලෝකේ භාවිතා කරන එක ගොනු වර්ග Word processing software වලට පාවිච්චි කරනවා. එතකොට ඒ වගේ ගොඩක් මෙතන දාලා ඇති. ඒක නිකන් කියවලා බලන්න. spreadsheets වර්ග ඊට පස්සේ image මෙතන තියෙන image video file formats මෙතන audio ඒ ආදී වශයෙන් තවත් executable ආකාර ගොඩක් තියෙනවා. මේ විදිහට ගොනු formats තියෙනවා. ඊට පස්සේ අපි ගොනුවක ලාක්ෂණික කියලා හඳුන්වන්නේ ගොනුවකට සාමාන්‍යයෙන් නමක් තියෙනවා. ඒ වගේම වර්ගයක් තියෙනවා. අයිතිකාරයෙක් ඉන්න ඕනේ, හදපු කෙනෙක් ඉන්න ඕනේ. ඊට පස්සේ තැම්පත් කරලා තියෙන තැනක්, ද්විතීකාචයනේ කොතන තියෙන්නේ කියලා තැනක් තියෙනවා. ඊට පස්සේ ගොනුව සංවිධානය වෙලා තියෙන්නේ මේ කොහොමද අහඹු විදිහටද අනුක්‍රමිකද අන්න ආදී වශයෙන් ඒව තියෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රවේශය සඳහා අවසර තියෙන්න ඕනේ. කාටද මේ ගොනුව ප්‍රවේශය කරන්න පුළුවන් අවසරය තියෙන්නේ? ගොනුවේ ධාරිතාව ප්‍රමාණය කොච්චර ඉඩ ප්‍රමාණයක් යනවද මේකට කියන එකත් ගොනුව
නිර්මාණය කළ සහ වෙනස් කළ දින කියන ඒවා තියෙන්න ඕන. ඕක බලන්ඩ අපි ගියොත් මෙහෙම ස්ක්‍රීන් එකේ මෙන්න මේ වගේ ගොනු. දැන් මේ HTML තියෙන්නේ, PDF තියෙන්නේ. ඔය ආදී වශයෙන් මේවා සියල්ල ගොනු. මේ තැන්පත් කරලා තියෙන සියල්ල ගොනු. ඒවා රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් කියන එකට ගියාම ඒ ප්‍රොපර්ටිස් වල තියෙනවා කොහෙද මේක තැන්පත් වෙලා තියෙන්නේ කියලා මෙතන තියෙනවා නේ. ඒක තමයි ෆයිල් ලොකේෂන් එක. සයිස් එක කිලෝබයිට් වලින් මෙතන තියෙනවා. ඊට පස්සේ මේ ගොනුව නිර්මාණය කරපු දිනේ created modify කරපු දිනේ එකම දිනයක් තියෙන්නේ මැයි 10 2021. ඊට පස්සේ අවසාන වශයෙන් ඇක්සස් කරපු දිනේ මේ වගේ දේවලුත් තියෙනවා. ගොනු වලට ආරක්ෂාව කියලා මෙතන තියෙනවානේ. මේ ගොනුවේ ජෙනරල් කියන ටැබ් එකට අමතරව security details ආදී වශයෙන් තව ගොඩක් තියෙනවානේ. ඒ security යටතේ දීලා තියෙනවා ගොනුව ප්‍රවේශ වරප්‍රසාද තියෙන කාටද මේ සිස්ටම් එකට ගොනුව සම්බන්ධයෙන් full control දීලා තියෙනවා. මේකයි හරි දාලා තියෙන ඔක්කොටම. ඉතින් මගේ කම්පියුටර් එකේ මේ තියෙන අමිල කියන යූසර්ට පුළුවන් full control තියෙනවා. ඇඩ්මිනිස්ට්‍රේටර්ට full control තියෙනවා. අපිට අවශ්‍ය නම් තවත් දේවල් ඇඩ් කරන්න පුළුවන්. මෙතනට යූසර් කෙනෙක් ඇඩ් කරලා මෙතන ඇඩ්වාන්ස් ගිහිල්ලා යූසර්ස්ලා සර්ච් කරන්න ඕනේ. එතකොට එයා කියනවා මෙතන යූසර්ස්ලා මේ අය ඉන්නේ කියලා. ගෙස්ට් හරි එවරිවන් හරි මේ තියෙන විස්තර වගේ. ඒ යම් යූසර්ස්ලා කම්පියුටරේ ඉන්න යූසර්ස්ලා වර්ග මෙතන සියල්ලම ඉන්නවා. ඒ වගේම වෙන වශයෙන් නම් වශයෙන් හදලා තියෙන යූසර්ස්ලාත් මෙතන ඉන්නවා. ඒ වගේ යූසර් කෙනෙක් තෝරලා අපි හිතමු මේ ගෙස්ට් යූසර්ට මෙන්න මේ වගේ කන්ට්‍රෝල් එකක් තමයි දෙන්නේ. කියලා අපිට පුළුවන් ගෙස්ට් රීඩ් කරන්න විතරයි පුළුවන්. එක්සිකියුට් කරන්නත් බෑ. අන්න එහෙම ටික් එක දාලා ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට මේ ෆයිල් එක කියවීමේ හැකියාව විතරක් ගෙස්ට් තියෙනවා. වෙන මොකුත් කරන්න විදිහක් නැහැ. ඒව තමයි මේ පර්මිෂන් කියන්නේ. ෆයිල් පර්මිෂන්. ගුණයක් සම්බන්ධයෙන් කෙනෙකුට තියෙන අයිතිවාසිකම්. එතකොට ඒ වගේ සෑම ගොනුවකට මේ ගොනු චෙක් කරොත් එහෙම මේවා එකක් ටිකක් කලින් එකක් බලමු. ඒ අදාළ දිනේ තියාගෙන ඉන්නවා. කවද්ද මේක මේ 2020 නොවැම්බර් 9 තමයි මේක මොඩිෆයි කරලා තියෙන්නේ, ක්‍රියේට් කරලා තියෙන්නේ. අන්න ඒ ආදි වශයෙන් මේ තොරතුරු ටික ඒක එතකොට ඒක තියෙන්නේ කොතනද තියෙන්නේ? ඒකේ ෆයිල් ෆෝමැට් එක මොකද්ද? සයිස් එක ඒ ආදි වශයෙන් තොරතුරු ටික තියාගෙන ඉන්න එක තමයි කරන්නේ. එතකොට ඊළඟට අපි යමු ගොනු පද්ධති කියන එක කතා කරන්න. ෆයිල් සිස්ටම් කියලා අපි මේකට කියනවා. ෆයිල් සිස්ටම් කියලා කියනවා. ෆයිල් සිස්ටම් වලදී සාමාන්‍ය වර්ග දෙකක්. හાર્ඩ් ඩිස්ක් එකක අපිට කියන්න පුළුවන් මෙන්න මේ වගේ ට්‍රැක්ස් වලට බෙදලා තියෙන්නේ. ඔන්නෝම ට්‍රැක් වලට බෙදලානේ තියෙන්නේ.
හරි මේ විදිහට බෙදලා තමයි තියාගෙන ඉන්නේ ට්‍රැක්ස් වලට. ඊට පස්සේ හાર્ඩ් ඩිස්ක් එක මෙහෙම සෙක්ටර්ස් වලට බෙදෙනවා. ඒ සෙක්ටර්ස් වලට බෙදෙන එකත් මේ විදිහට අපිට ඇන්දොත් ඔන්න ඔහොම කොටස් වලට බෙදාගෙන තමයි මෙයා මේක තියාගෙන ඉන්නේ. ඒක මම මේ අඳින විදිහට හරියටම කොටස් 8ට බෙදෙන්න නෙමෙයි. ඒක ඊට වඩා කොටස් වලට බෙදාගෙන තියෙන්නේ. එතකොට මේවෙන් තමයි ෆයිල්ස් තැම්පත් කරන්න හදන්නේ. දැන් මම 8ටයි බෙදුවේ. තවත් ඔන්නම් බෙදමු. ඔන්න ඔය වගේ කුඩා කොටස් වලට. ඔන්න ඔහම බෙදලා තියාගන්න එක. ඒක තමයි අපි ෆෝමැට් කරනවා කියන්නේ. ඒ කියන්නේ මේක ආකෘතිකරණය කියලා කියනවා. යම් ආකෘතියකට අනුව සකස් කරගන්නවා. හાર્ඩ් ඩිස්ක් එකක් ගන්නකොට මුලින්ම මේ විදිහට ආකෘතිකරණයක් කරලා නැහැ. එතකොට දත්ත තැම්පත් කරන්න මේක මෙහෙම සකස් සූදානම් කරලා නැහැ. මේ ෆෝමැට් කරාට පස්සේ මේ ගොනු ආකෘතිය හදාගත්තට පස්සේ ඒක තුල මේවට අපි කියනවා මේ සෙක්ටර්ස් කියලා. අපි මෙහෙයුම් පද්ධති වල කතා කරන එක දෙයක් තමයි මේ ට්‍රැක්ස් බිඳුවෙනි ට්‍රැක් එකේ බිඳුවෙනි මුල්ම සෙක්ටර් එක. බිඳුවෙනි ට්‍රැක් එක කියලා මම කිව්වේ මේ පිටතින්ම තියෙන ට්‍රැක් එකේ මුල්ම සෙක්ටර් එක. ඊට පස්සේ මේක 0.1 ආදී වශයෙන් ඔහොම නම් කරලා තියෙනවා. මේවට ඇඩ්‍රස් තියෙනවා. එතකොට මේ මුල්ම සෙක්ටර් එකට තමයි අපි MBR master boot record කියන වචනේ පාවිච්චි කරන්නේ. එතනින් තමයි මෙහෙයුම් පද්ධතිය ආරම්භක ස්ථානය කියලා කියන්නේ. ඉතින් hard disk එකේ මුල්ම ස්ථානය තමයි MBR තැන්පත් කරලා තියාගෙන ඉන්නේ. එතකොට මේ විදිහට ෆෝමැට් කරාට පස්සේ hard disk එකක් ගන්නකොට ෆෝමැට් කරලා නැතුවම ඔය වගේ තමයි පෙන්වන්න වෙන්නේ අපිට. මේ වගේ නිකන් තැටියක්. ඒ තැටි දත්ත තැම්පත් කරන්න සූදානම් කරලා නැහැ. එතකොට අපි ඒ තැටිය සූදානම් කරාට පස්සේ ෆයිල් ෆෝමැට් එකකට ෆෝමැට් කියන වචනේ අහලා තියෙනවා. ෆෝමැට් එක හදාගත්තට පස්සේ මේ වගේ ක්‍රමානුකූලව දත්ත තැම්පත් කරන්න පුළුවන් විදිහට කොටස් වලට බෙදාගෙන ඒවට ඇඩ්‍රස් දීලා ඔය විදිහට සකස් කර ගන්නවා. මේක සාමාන්‍ය ජීවිතයේ තේරුම් ගන්න මම කියන උදාහරණයක් තමයි කාමරයක් ගත්තොත් නිකම්ම ඔන්න ඔය වගේ කාමරයක්. ඒ කාමරය ඇතුළට පන්ති කාමරයක් බවට පරිවර්තනය කරන්න නම් මේ පන්ති කාමරයට ඩෙස් එහෙම ගෙනල්ලා යම්කිසි ක්‍රමවේදයකට අනුව සකස් කරගන්න ඕනේ. මේක උදාහරණයක් විතරයි තේරුම් ගන්න කියන්නේ. එතකොට අපිට පුළුවන් මේ කාමරය ඇතුළට ඩෙස් පවත්වාගෙන යන්න මෙතනින් බෝඩ් එක දාලා මෙතන ගුරුවරයාට ඉන්න දීලා අපිට පුළුවන් මෙහෙම ඩෙස් පේලි ඔය විදිහට දාන්න. ඉදිරියේ පේන විදිහට නේද? ඩෙස් පේලි මේ යන්නේ මම ඔය විදිහට දාන්න පුළුවන්. එතකොට ඒක තමයි සාමාන්‍යයෙන් ඉස්සර කාලේ ඉඳන් පන්ති පවත්වාගෙන ගිය ක්‍රමය. ඉස්කෝලේ වුණත් මේ විදිහට ඩෙස් ටික මම පිළිවෙලට තියාගෙන ගියා. දැන් මෑතක ඉඳලා ඈඩ් කරන්න කියලා කියනවා. ඈඩ් කරන්න කිව්වහම ඇතිලා තියෙන තත්ත්වෙත් එක්ක කොරෝනා හරි තත්ත්වයක් එක්ක සිසුන් අතර මෙහෙම පේලි වශයෙන් නෙමෙයි වෙන් කරලා ඈත මීටරේ තියලා ඔහම දැන් ඩෙස් දාන්න ඕන පුළුවන්. එතකොට ඒක තවත් ෆෝමැට් එකක්. ඕක ඉස්සර කාලේ කුඩා ළමයින්ගේ කියන්නේ පොඩි පන්ති වල කොහොමද ක්‍රියාත්මක වුණා මේක කණ්ඩායම් වශයෙන් ඩෙස් තබා ගන්න කියලා කිව්වා කණ්ඩායම් විදිහට මේ විදිහට ඩෙස් 4ක් විතර ඔහම 4ක් 6ක් ආදී වශයෙන් ඔහම ගොඩක් ඔහම එකට එකතු කරලා කණ්ඩායම් වශයෙන් තමයි දැන් ඒ කාලේ තියාගත්තේ අපිත් කුඩා කාලේ අපිට මතකයි. එතකොට ඒ විදිහට මෙහෙන් ඉඳ ගන්න පුළුවන් ළමයින්ට කණ්ඩායම් ක්‍රියාකාරකම් සඳහා තමයි මේ ආකෘතිය. එතකොට මේ පන්ති කාමරයක් මේ විදිහවල් වලට ආකෘතිකරණය කරන්න පුළුවන් නම් දෘඩ තැටියක් අපිට යම් ක්‍රමවේද වලට ආකෘතිකරණය කරන්න පුළුවන් ක්‍රම තමයි අර දාලා තිබ්බේ ෆයිල් ඇලොකේෂන් ටේබල් කියන වචනේ තමයි ෆැට් කියන්නේ. ඊට පස්සේ new technology
ෆයිල් සිස්ටම් කියන එක තමයි NTFS කියන්නේ. තව Linux දැන් NTFS තියෙන්නේ Windows වලට. FAT හඳුනලා දුන්න මුල් කාලේ DOS වලට. ඊට පස්සේ FAT වලත් වර්ග දෙකක් තියෙනවා. FAT 16, FAT 32 කියලා ඒ වගේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ බිට් ගාන අනුව Linux මෙහෙයුම් පද්ධතිය වල තියෙනවා ext කියලා ෆයිල් සිස්ටම් එකක්. ext ෆයිල් සිස්ටම්. Reaser FS කියලා එහෙම. Reaser ෆයිල් සිස්ටම්. ඔය වගේ එක එක ෆයිල් සිස්ටම් වර්ග තියෙනවා. එතන අපි මෙතනදී කතා කරන්නේ මේ කියපු ගොනු තැන්පත් කිරීමේ ආකෘති. ගොනු තැන්පත් කිරීම සඳහා ව්‍යුහය සඳහා සකසාගෙන ඇති ව්‍යුහය තමයි අපි ගොනු පද්ධතියක් කියලා කියන්නේ. ඒ සඳහා උදාහරණ කීපයක් තමයි මේ තියෙන්නේ. අපි බලමු ටිකක් තොරතුරු අභ්‍යන්තරේ කොහොමද මේක මොනවද මේකේ තියෙන වෙනස්කම් කියන එක. ෆයිල් ඇලොකේෂන් ටේබල් කියන වචනේ තමයි මේ තියෙන්නේ. ෆයිල් ඇලොකේෂන් ටේබල්. එතකොට ඒකෙදි කරන්නේ MS DOS මෙහෙයුම් පද්ධතිය භාවිතා කරනවා. වගුවක් තියෙන්නේ. වගුවක් කිව්වම අපි මෙහෙම ගමුකෝ. වගුවක් තියෙන්නේ. වගුවේ ෆයිල් එකේ නමයි ඒකට අදාළ ලොකේෂන් එකයි ඔන්නෝම තියාගෙන ඉන්නේ. ෆයිල් එකේ නේම් එක සහ ඒකට අදාළ එයා කොහෙද ඉන්නේ කියන එක. එයා ස්ටාර්ට් කරන තැන, එයාගේ ඇඩ්‍රස් එක සම්බන්ධයෙන් මේ ලොකේෂන් එක සම්බන්ධයෙන් කරුණක් තියාගෙන. එතකොට එක එක ෆයිල් නේම්ස් පහළට ලයිස්තුගත වෙලා වගුවේ තියාගෙන ඉන්නවා මේ ෆයිල් එක කොතනද හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන්නේ කියන ඇඩ්‍රස් එක. එතකොට ගොනු විභාජන වගුව කියන එක තියෙනවා මේ නිශ්චිත ස්ථානයක හાર્ඩ් ඩිස්ක් එකේ නිශ්චිත ස්ථානයක තියාගෙන ඉන්නවා. එතකොට අපි ෆයිල් එකක් හොයන්න ඕනේ වුණොත් එහෙම ඒ කියන්නේ අපි ඕපන් කරන්න කියලා කිව්වොත් එහෙම මොකක් හරි ෆයිල් එකක් ඒ ෆයිල් එක කොතනද තියෙන්නේ කියලා තැන හොයාගන්න මේ වගුව බලන්න යන්න වෙනවා. ඒ කියන්නේ නිකන් ඉන්න තැන් ටික ලියාගෙන තියාගෙන ඉන්නවා වගේ වැඩක්. මේ ෆයිල් ටික. එතකොට මේ වගුවේ බලන්න ඕනේ මේ වගුව නිශ්චිත තැනක තියාගන්න ඕනේ. නැත්නම් වගුව හොයන්න බැරුව වෙනවනේ. සමහර විට අපි ඉස්සර ටෙලිෆෝන් නම්බර්ස් ටික යාළුවෙක්ගේ නමයි ටෙලිෆෝන් නම්බරේ ලියලා පොතක් තියාගෙන ඉන්නවා කියන්නකො ඉස්සර කාලේ එහෙමනේ. ඒ වගේ වගුවක් මේකත්. එතකොට ඒ පොත නැති වුණොත් එහෙම ටෙලිෆෝන් කරන්න වෙන්නේ නැහැ කාටවත්. කෝල් කරන්න වෙන්නේ නැහැ. ඒ වගේ මේ ෆයිල් එක මේ වගුව තියාගෙන ඉන්න ඕනේ නිශ්චිත ස්ථානයක. එතකොට මේක මැකුණොත් මේකට හානියක් වුණොත් වෛරස් එකක් හරි මොකක් හරි යම් ක්‍රමයකින් දෘඩ තැටියට භෞතික හානියක් වෙලා හරි මේක විනාශ වුණොත් එහෙම මේකේ ආරක්ෂක ගැටලුවක් තියෙන මුළු කම්පියුටරේ තියෙන සියලු ෆයිල් වල ලොකේෂන් හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා මේ ආරක්ෂාව තහවුරු කරන්න පිටපත් දෙකක් තියාගන්නවා කියනවා ෆැට් වල. ඒ කියන්නේ බෑකප් එකකුත් තියාගෙන ඉන්නේ ෆයිල්. මේ එතකොට අපි මේක විවෘත කරන්න කියලා යම් ගොනුවක් කිව්වට පස්සේ ඒ ගොනුව ඉන්නේ කොහෙද කියලා බලාගන්න හાર્ඩ් ඩිස්ක් එකේ ඉන්න ස්ථානය බලාගන්න මේ ගොනු විභාජන වගුව කියන එක පාවිච්චි කරනවා. මේ ෆැට් කියන ක්‍රමවේදයේ යම් දුර්වලතා තිබ්බා. මේක DOS වලට හඳුන්වලා දුන්නේ. මේකේ යම් දුර්වලතා කියලා කිව්වේ මේකට පුළුවන්කමක් තිබෙන්නේ නැහැ ෆැට් වලට යුනිකෝඩ් වලින් නාමකරණය කරන්න. යුනිකෝඩ් වලින් නාමකරණය කරන්න ෆැට් වලට පුළුවන්කමක් තිබෙන්නේ නැහැ. ඒ කියන්නේ සිංහල නම් වලින් එහෙම දෙන්න සිංහල නම් වගේ ඒ වගේ වෙනත් භාෂාවල කැරක්ටර්ස් යුනිකෝඩ් කැරක්ටර්ස් පාවිච්චි කරලා යුනිකෝඩ් අනුරූප කරන්න ෆැට් වලට පුළුවන්කමක් තිබෙන්නේ නැහැ. ඒතර මහ විශාල දෘඩ තැටි වල දත තැම්පත් කරන්නත් මේකට පුළුවන්කමක් තිබෙන්නේ නැහැ. ෆැට් වලට ෆැට් කියන ක්‍රමවේදය යටතේ ගුප්ත කේතනයේ සම්පින්ඩනය කියලා කියන්නේ කම්ප්‍රෙස් කරන එක සහ මේ දත්ත වෙනස් කරන එක. ඒ වගේ දේවල් වලට ෆැට් සපෝට් කරේ නැහැ. එතකොට ධාරිතාව ගොනුවක යම්කිසි ධාරිතාවක් තියෙනවානේ. කිලෝබයිට් කීයද කියලා හැම මෙගාබයිට් කීයද එක ගොනුවක්. එකම ගොනුවක ධාරිතාවය සීමාවක් තිබ්බා ෆැට් වලට.
මේක ඉතා විශාල අගයක් ගන්නවා NTFS කියන ක්‍රමවේදය නම්. එතකොට මම කියාගෙන ගියේ යම් දුර්වලතාවයක් පැවතුනා නම් ෆයිල් ඇලොකේෂන් ටේබල් කියන ටෙක්නික් එකේ ඒ දුර්වලතා සියල්ල කියලා කියන්නේ බොහෝමයක්. හරි. එතනදී දුර්වලතා බොහෝමයක් නිවැරදි කරලා තමයි NTFS හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක නිව් ටෙක්නොලොජි කියලා කිව්වේ ඒකයි. නව තාක්ෂණයකින් මේ ෆැට් වල තියෙන දුර්වලතා බොහෝමයක් හදාගෙන විකරණය කරලා මේ වැඩි දියුණු කරලා හදලා තියෙන්නේ. ඒක අපි කියන්නේ ගොනු විභාජන වගුවේ වැඩි දියුණු කළ අවස්ථාවක් කියන එක. එතකොට මොනවා හරි දෝෂයක් තිබ්බොත් ඒක ස්වයංක්‍රීයව නිර්මාණය හදාගන්න එකත් NTFS වලට පුළුවන්කම තිබ්බා. ෆැට් වලට එහෙම පුළුවන්කමක් නැහැ. එතකොට අපි කතා කරපු විදිහට එකින් එක විශාල දෘಢ තැටි සඳහා සහයෝගය දක්වයි. යුනිකේත සඳහා අනුරූප වේ. යුනිකේත නාමකරණයට ගුප්තකේතනයේ සම්බන්ධ සම්පීඩනය වගේ දේවල් වලට ප්‍රවේශ සීමා කරන්න අනුරූපී වෙනවා. NTFS නම් ෆැට් වෙන්නේ නැහැ. ගොනුවක උපරිම ධාරිතාවය ඉතා විශාලයි. NTFS වල නම් ෆැට් වල කුඩාගයක් ගන්න. ගොනු නාමයක දිග NTFS වල විශාලයි ෆැට් වල කුඩයි කියන කාරණේ. කැරක්ටර්ස් ගාන අපි හිතමු උදාහරණයක් විදිහට කැරක්ටර්ස් 16කින් 15කින් නමක් දෙන්න කියන එකයි කැරක්ටර්ස් 255ක් විතර පාවිච්චි කරලා නමක් දෙන්න පුළුවන් එකයි අතර වෙනසක් තියෙනවානේ. ආන් ඒ වගේ ඉතා විශාල අගයක් ගන්නවා නාමකරණයේදී. ගුණයකට නමක් දෙන්න ගියාම තමයි ඒක ඕන වෙන්නේ. අන්න ඒ වගේ වෙනස්කම් බොහෝමයක් තියෙනවා. එතකොට විශාල ආචායනයක් තියෙන විශාල ධාරිතාවක් තියෙන ආචායන සඳහා මේක උපකාරී කරනවා NTFS. එහෙම පුළුවන්කමක් තිබ්බේ නැහැ ෆැට් වලට. ෆයිල් ඇලොකේෂන් ටේබල් වලදී. එතකොට ගොනු ප්‍රමාණය දැන් ඔයගොල්ලෝ හිතලා නැතිව ඇති සමහර විට මේ හાર્ඩ් ඩිස්ක් එකේ හાર્ඩ් ඩිස්ක් එක මෙහෙම පුරවගෙන යනකොට ෆයිල් වලින් මේවා කොටස් පිරුණට ෆැට් පාවිච්චි කරනකොට හાર્ඩ් ඩිස්ක් එකේ ඉඩ තියෙද්දිත් හાર્ඩ් ඩිස්ක් එක ඉතා විශාල ධාරිතාවකින් යුක්ත එකක් නම් හાર્ඩ් ඩිස්ක් එකේ ඉඩ තියෙනවා හැබැයි ටේබල් එක ඉවරයි. ෆැට් ටේබල් එකේ ඒවා දක්වන්න ඉඩ ප්‍රමාණවත් නැහැ. මොකද ෆැට් සපෝට් කරන්නේ නැත්නම් හાર્ඩ් ඩිස්ක් එකේ ඉඩ තිබුණත් අපිට අලුතින් දත්ත තැන්පත් කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ හાર્ඩ් ඩිස්ක් එකේ ඉඩ තියෙනවා. ෆැට් වගුවේ ඉඩ නැහැ. අන්න ඒ වගේ. ෆැට් වගුවට ඇතුළත් කරන්න දෙන්නේ නැහැ. මෙච්චරයි උපරිම ප්‍රමාණය මෙච්චරයි ෆයිල් තියාගන්න පුළුවන් කියලා යම් ප්‍රමාණයක් කියනවා. එතකොට ධාරිතාව හිස් අවකාශ ඕන තරම් තියෙනවා. ඒ වුණාට ෆයිල් ප්‍රමාණය ඔයාට මෙච්චරයි තියාගන්න දෙන්නේ කියලා සීමාවක් පැනෙවුවොත් අපිට ගොඩක් ෆයිල් තියාගන්න බැරි වෙනවා. හાર્ඩ් ඩිස්ක් එකේ ඉඩ තිබුණත් ඒව පාවිච්චි කරන්න බැරි වෙනවා. ඒක වෙන්නේ කුඩා ෆයිල් ගොඩාක් එහෙම තියෙනකොට. ධාරිතාවෙන් කුඩා ෆයිල් ගොඩක් තියෙනකොට. ඒ වුණාට ඒ දුර්වලතාවය නිවැරදි කරලා නිව් ටෙක්නොලොජි ෆයිල් සිස්ටම් කියන එක ඉතා විශාල ගුණ ප්‍රමාණයක් තැන්පත් කරන්න පුළුවන් විදිහට හදාගෙන තියෙනවා. දැන් එතකොට මේ සාකච්ඡාවේදී අපි නව තාක්ෂණික ගුණ පද්ධතිය හඳුන්වලා දෙන්නේ නැතුවම ෆැට් වල තියෙන දුර්වලතා මේකේ වැඩි දියුණු කරලා තියෙන හැටි කිව්වා. මේක හඳුන්වලා දීලා තියෙන්නේ Microsoft සමාගමෙන්. ඒ නිසා අපි මේකට කියනවා proprietary software proprietary file ටෙක්නික ෆයිල් සිස්ටම් එකක් කියන එක. ෆයිල් සිස්ටම් ගුණ පද්ධතියක්. ඒ කියන්නේ හිමිකාරත්වය තියෙනවා. proprietary කියන වචනෙන් අදහස් වෙන්නේ හිමිකාරත්වය තියෙනවා යම් සමාගමකට. ඒගොල්ලෝ තමයි මේ ක්‍රමවේදය හොයලා දීලා තියෙන්නේ. ඒතර මේ වැඩි දියුණු කරලා තියෙන අවස්ථාවක් ගොනු විභාජන වගුවේ අයිතිය තියෙන්නේ Microsoft සමාගමට කියන එක. දැන් අපිට පුළුවන් වෙන්න ඕනේ විභාගයට අහලක් තියෙන යම් අවස්ථාවලදී NTFS සහ FAT කියන ෆයිල් සිස්ටම් දෙක සංසන්දනය කරන්න. ඒතර මම මේ කියපු විදිහට වගුවකට බෙදලා ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ලියන්න NTFS වල නම් මෙහෙමයි ෆැට් වල නම් මෙහෙමයි. යම් දුර්වලතා ටිකක් තියෙනවා ෆැට් වල ඒ දුර්වලතා ටික වැඩි දියුණු කරලා NTFS හදලා තියෙන විදිහ මෙතනින් හොයාගෙන සංසන්දනය කරන්න යන්න පුළුවන්. මෙතනදී කතා කරන්නේ ගොනු වල ආරක්ෂාව සඳහා මෙහෙයුම් පද්ධති මගින් කරන දේවල්නේ. එතකොට වරප්‍රසාද කියන එක
මේ පරිශීලකයන්ට ගොනු වලට මොනවද කරන්න පුළුවන්? අන්න ඒක තමයි ගොනු වල ආරක්ෂාව සඳහා ප්‍රවේශ වරප්‍රසාද පවත්වා ගැනීම කියලා කියන්නේ. ඒතර පරිශීලකයින්ට මෙන්න මේ දේවල් කරන්න පුළුවන්. ගොනුව නිර්මාණය කරන්න හැකියාව තියෙනවා. ඒවා විවෘත කරන්න වහන්න පුළුවන් වෙනවා සමහර අයට. ගොනුව කියවන්න, ඒ ගොනුවේ දේවල් ලියන්න, උපලක්ෂණ වෙනස් කරන්න වෙන්න පුළුවන් තියෙන මෙහෙයුම්. ගොනු මෙහෙයුම් කියන්නේත් මේවමයි. ඊට පස්සේ ගොනු නැවත නම් කරන්න. ඒ කියන්නේ රීනේම් කරන්න, කොපි කරලා වෙන තැනකින් තියන්න, ගෙන යන්න, ඉවත් කරන්න. ඒ වගේම ගොනු දෙකක් එකට එකතු කරලා සංයුක්ත ගොනුවක් හදන්න. දැන් අපිට PDF දෙකක් එකට එකතු කරලා එක තනි PDF එකක් හදන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් වලට ප්‍රවේශ වරප්‍රසාද දෙන එක තමයි ගොනු වල ආරක්ෂාවලට සිද්ධ කරන එක දෙයක්. එතකොට පරිශීලකයින්ට මුරපද දාලා ආරක්ෂා කරනවා වෙන්න පුළුවන් ගොනු වලට ප්‍රවේශය. ඊට පස්සේ ඒ මුරපද වෙනුවට තවත් පාවිච්චි කරන්න පුළුවන් තමයි අපි අර කියන්නේ බයෝමෙට්‍රික්ස් කියලා. ඇඟිලි සලකුණු, ඊට පස්සේ ඇහි දෘෂ්ටි විතානය, මුහුණ වැනි ජියෝමිතික ලක්ෂණ පාවිච්චි කරලා ගොනු වල ආරක්ෂාව තහවුරු කරනවා වෙන්න පුළුවන්. පරිශීලකයාට ප්‍රවේශය පරිශීලකයා නිවැරදිව හඳුනාගෙන ඒ පුද්ගලයින්ට විතරක්. ඒතර මෙහෙයුම් පද්ධති මගින් ගොනු වලට ආරක්ෂාව සලසන ආකාර දෙකක් ගන්න මේ වගේ පරිශීලකයන් හඳුනා ගැනීම, නිර්වදිතාවය තහවුරු කිරීම, ඒ වගේම වරප්‍රසාද පාලනය වගේ දේවල් ලියන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා මෙහෙයුම් පද්ධතිවල වැදගත්ම කොටසකට. මෙහෙයුම් පද්ධති කොහොමද ගොනු ආචායන කළමනාකරණය කරන්නේ කියලා. ක්‍රම 3ක් තියෙනවා. ඒකෙදි ගොනු තැම්පත් කරන ක්‍රම 3ක් තමයි මේ කියන්නේ. යාබද වෙන් කිරීම, ඊට පස්සේ සබැඳි, එහෙමත් නැත්නම් යොමුගත වෙන් කිරීම සහ සුචිගත වෙන් කිරීම කියන නම් තුනෙන් හඳුන්වනවා. contiguous, linked allocation සහ indexed allocation කියන නම් තුනෙන් අපි මේක හඳුන්වනවා. එතකොට මෙන්න මේ වගේ අපි hard disk එකක් ගත්තොත් hard disk එකේ මතක අවකාශ මම මේ වගේ කුඩා කොටස් වලට මෙන්න මේ වගේ වෙන් කරනවා. මතක අවකාශ වලට ඔන්න ඔය වගේ දාලා ඇඩ්‍රස් දීලා ඔහොම ගමුකෝ අපි. මේක hard disk එකක් නම් ඒකේ තියෙන මතක අවකාශ ওই විදිහට මම නම් කරනවා. වෙන් කරලා ගන්නවා. එතකොට මට පුළුවන් මේ වගේ මතක අවකාශ ගොඩක් මේකට ඇතුළත් කරගන්න. පසුවට අපි ඒවා අංක කරමු. ඒ අංක කිරීමකුත් ඕනේ වෙනවා. මොකද ඇඩ්‍රස් දෙනවා කියන්නේ ඒ අංක කිරීම. මේ මෙමරි ලොකේෂන් වලට ඇඩ්‍රස් තියෙන්න ඕනේ. ඔන්න ඔය වගේ ඇඳගමු. එතකොට මේ තියෙන ලොකේෂන් වලට අපි බිඳුවේ ඉඳන් අංක කරමු. 0 1 2 3 4 5 6 7 8 9 10 11 ඔය ආදී වශයෙන් නම් කරනවා. දැන් මේ විදිහට නම් කරපු hard disk එකක ගොනුවක් තැම්පත් කරනකොට මේ කොටස් වල කොහොමද මේ මතක අවකාශ වෙන් කරගන්නේ කියන එක අපි මෙහෙම කියමු. දැන් මතක අවකාශ වලට නිශ්චිත ධාරිතාවක් තියෙනවා. හිතන්නකෝ මේකේ ධාරිතාවය 512යි කිලෝබයිට් කියලා. එක මතක අවකාශයක. ඒ මතක අවකාශ අපි හිතමු ගොනුවක් තියෙනවා මට දාන්න මේක ඇතුළට තැම්පත් කරන්න. එයාගේ අපිට ඕනි කියලා අපි හිතමු 1200ක් කිලෝබයිට් තියෙනවා.
එතකොට බලන්න කිලෝබයිට්. එතකොට කිලෝබයිට් 1200ක ගොනුවක් තැන්පත් කරන්න නම් මේ වගේ 512යි කිලෝබයිට් ප්‍රමාණයේ කොටස් කොච්චර ඕන වෙනවද කියලා බැලුවොත් 512කට එකක් දානවා, තවත් 512කට තව කොටසක් දානවා. එතකොට 1024යි 512 ඒවා දෙකක් එකතු කරාම 1024යි. ඒ කියන්නේ 1024ක් දැම්මම තව 1200ක ධාරිතාවය තැන්පත් කරන්න තවත් අපිට අවශ්‍ය වෙනවා. මෙතෙන් අඩු කරලා තවත් ධාරිතාව අවශ්‍ය වෙනවා. මෙතනින් අඩු කරලා බැලුවොත් 9න් 2ක් නේ මෙතන එන්නේ 7යිනේ. මෙතන 1යි. 176 කිලෝබයිට් ප්‍රමාණයක් තවත් ඉතුරු වුණා. ඒක දාන්න අපිට වෙනම මතක අවකාශයක් ගන්න වෙනවා. එතකොට මේ මතක අවකාශය අභ්‍යන්තරයට 1176ක් කිලෝබයිට් පාවිච්චි කරාට ඉතුරු ටික හිස් අවකාශ වශයෙන් තියාගෙන ඉන්නවා දැන්. එතකොට මේ බ්ලොක්ස් 3ක් ඕන වෙනවා. ඒක තමයි වැදගත්ම දේ. බ්ලොක්ස් 3ක් ඕන වෙනවා. බ්ලොක්ස් 3ක් ඕන වෙනවා කියන්නේ මෙන්න මෙතන අපි පේන පාටක් ගමුකෝ මෙන්න මේ වගේ. මෙන්න මේ කොටසක් 1යි 2යි 3යි. අනුපිළිවෙලින් ওই විදිහට වෙන් කරොත් ඒකට අපි කියනවා contiguous කියලා. ඒ කියන්නේ මෙතන තිබිච්ච පළවෙනි ආකාරය යාබද වෙන් කිරීම කියලා. එතකොට මතක අවකාශ වෙන් කරන්නේ එකම ගොනුවේ දත්ත තැන්පත් කරන්න මතක අවකාශ වෙන් කරන්නේ යාබද මතක අවකාශ වලින්. ඒක තමයි මේ ක්‍රමයේ වෙනස. contiguous. එහෙම නැත්නම් අපිට පුළුවන් නේද මේ ටික දැන් මම දැනට පොඩ්ඩක් ඉවත් කරනවා. මේ වගේම අපිට පුළුවන් නේද මෙන්න මේ hard disk එකේ තැනින් තැන තැන්පත් කරන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම ක්‍රමයක්. මේක යාබද කිව්වා. මේකෙදි මම ඔය ටික අයින් කරා. අංක කිරීම සාමාන්‍ය විදිහට තියෙන්න ඕනේ. 0.1 2 කියලා. එතකොට වෙන් කිරීම ගොනුවේ කොටස් ගොනුවක් සඳහා කොටස් වෙන් කරන්න මට පුළුවන් තැනින් තැන. මෙතනින් කොටසයි මෙතනින් කොටසයි මෙතනින් කොටසයි වශයෙන් වෙන් කරන්න පුළුවන්. ඒකට අපි කියනවා සුචිගත කියලා. එහෙම නැත්නම් මේ යොමුගත කියලා කියන්න පුළුවන්. දෙවෙනි එක අපි දාමු linked යොමුගත. linked කියන වචනේ ඒකට අපි සබැඳි කියන වචනේත් පාවිච්චි කරනවා. සබැඳි links හදලා තියෙනවා. ඒ links හදලා තියෙනවා කියන එක අදහස තමයි පළවෙනි කොටස කියවලා මේ පළවෙනි මතක අවකාශයේ අවසානයේ දක්වලා තියෙනවා ඊළඟට දත්ත තියෙන තැන. ඊට පස්සේ ඒ කොටස කියවගෙන යනකොට ඒකේ අවසානයේ තියෙනවා ඊළඟට දත්ත තියෙන තැන ඇඩ්‍රස් එක. දැන් මෙතන 11 12 13 14 15 එහෙම අංක වෙනවනේ දිගටම. එතකොට අපි දන්නවා මේකේ අංක කිරීම දිගටම තියෙනවා. මෙතනින් 12 13 14 15 16 17 18 19 ඔය විදිහට යනවා. ඔහොම දාමුකෝ අපි. ඒක තමයි මේ linked කියලා කියන්නේ. ඊට පස්සේ ওই වගේම තවත් ක්‍රමයක් තමයි
ඉන්ඩෙක්ස්ඩ් කියලා කියන්නේ. ඉන්ඩෙක්ස්ඩ්. ඔහොමනේ තිබ්බේ. ඉන්ඩෙක්ස්ඩ් කියන එකේ අපි ඒකට කියනවා සුචිගත සුචියක්. සුචිය කියලා ෆයිල් එකක් තියෙනවා. සුචිය කියන්නේ අපි හිතමු මේ යම්කිසි තැනක මේ ක්‍රම තුන අපි පොඩ්ඩක් පහලට ගමු. යම්කිසි තැනක තියෙනවා කියලා අපි හිතමු මෙන්න මේ වගේ තැනක සුචි ගොනුව තියෙනවා. සුචි ගොනුවේ දක්වලා තියෙනවා ඒ ෆයිල් එක සඳහා දායක වෙන මතක අවකාශවල ලිපින මොනවද කියලා අනුපිළිවෙලින් දක්වලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි ඉස්සෙල්ලා කතා කරපු ෆයිල් එකට ඕනේ වෙනානේ මතක අවකාශ 3ක්. මේකේ ලියලා තියෙනවා 5 7 මම 8 වගේ දාන්න නේ. 5 8 22. ඕක අනුපිළිවෙලටම තියෙන්න ඕනෙත් නැහැ. කෙනෙකුට වැරදියට හිතෙන්න පුළුවන් නේ. අවරෝහණ හරි ආරෝහණ හරි එහෙම පිළිවෙලට තමයි තියෙන්නේ කියලා. අපි හිතමු 5ට යනවා. ඊට පස්සේ 22ට යනවා. ඊට පස්සේ 10ට එනවා. ඔන්න ඔය වගේ සුචියේ තියෙනවා අනුපිළිවෙල. එතකොට අපි මේ කියන විදිහට පස්වෙනි ලොකේෂන් එකට ඉස්සෙල්ලා යන්න ඕනේ. පස්වෙනි ලොකේෂන් එකට ගියාම මෙන්න එතන ඒ කොටස කියව ගන්න පුළුවන්. මේ hard disk එකේ තියෙන විදිහ තමයි මේ කියන්නේ. ඊට පස්සේ 22 වෙනි කොටසට යන්න ඕනේ. සුචිය බලාගෙන තමයි යන්නේ. ඊට පස්සේ 10 කියන එකට යන්න ඕනේ. අනුපිළිවෙල තියෙන්නේ ගබඩා කරලා කොහෙද සුචියේ තියෙන්නේ. ඒකට තමයි අපි සුචි ගොනුව කියලා කියන්නේ. සුචිය තැම්පත් කරලා තියෙන්නේ සුචිය කියන්නේ. සුචිය තැම්පත් කරලා තියෙන්නේ යම්කිසි මතක අවකාශයකම තමයි. එතකොට මේ ෆයිල් එක හොයාගෙන යන්න ගියොත් කියන්න ඕනේ 7 වෙනි මෙමරි ලොකේෂන් එකේ බලන්න. 7 වෙනි මෙමරි ලොකේෂන් එකේ බලන්න කිව්වම 7 වෙනි එකට ගිහින් බලනකොට සුචියක් තියෙනවා. සුචියේ තියෙන අනුපිළිවෙල. ඒ ටික අනුපිළිවෙලට ඇක්සස් කරගෙන ගියාම අපිට හම්බ වෙනවා ෆයිල් එක සියලු බයිට් අනුපිළිවෙල. ඒ බයිට් ටික RAM එකට ගෙන්නන්න පුළුවන් පාවිච්චි කරන වෙලාවට. මේ hard disk එකේනේ දැන් තියෙන්නේ. එතකොට යාබද යොමුගත සහ සුචිගත කියන ක්‍රමවේද තුන තමයි අපි ඉගෙන ගත්තේ. මේ පළවෙනි එක යාබද, දෙවෙනි එක යොමුගත සහ සුචිගත. එහෙම නැත්නම් ඉන්ඩෙක්ස්ඩ් කියලා කියන කොටස සුචිගත. තුන්වෙනි ක්‍රමය. මේ ක්‍රම පාවිච්චි වෙන්නේ උදාහරණ වශයෙන් ගත්තොත් IBM 360 OS කියලා ඒ වගේ අවස්ථාවල තමයි යාබද ක්‍රමවේදය පාවිච්චි කරේ. Windows වල පාවිච්චි වෙනවා යොමුගත. NTFS file system ක්‍රමයේදී මේ විදිහට යන්නේ යොමු. linked ක්‍රමයේ පාවිච්චි වෙනවා Linux වල. Linux version වල පාවිච්චි වෙන්නේ linked allocation. එතකොට මතක ධාරිතාවය hard disk එකේ කොහොමද වෙන් කරන්නේ කියන එක තමයි මේකෙන් පැහැදිලි කරන්නේ. මේ ක්‍රමවේදවල තියෙනවා සමහර ඒවා දුර්වලතා. දැන් බැලුවොත් අපිට මම මේ විදිහට සම්පූර්ණ කරගෙන යන්න. පළවෙනි ෆයිල් එකට කොටස් 3ක් ඕනේ වුණා. දෙවෙනි ෆයිල් එක මෙතනින් පටන් ගත්තේ. කොටස් ඔය වගේ ඕනේ වුණා කියලා අපි හිතමු. ඊට පස්සේ තවත් අපි තවත් ෆයිල් එකකට තවත් ඔය වගේ කොටස් අනුපිළිවෙලින් මෙච්චරක් ඕනේ වුණා කියලා හිතමු. ඒ වගේ ප්‍රමාණයක්. ඊට පස්සේ අපි අනිත් ටික මේ තවත් ෆයිල් එකකට ඔය වගේ දීලා දැන් තියාගෙන ඉන්නවා. දැන් බලන්න හිස් අවකාශ තියෙන්නේ කොහෙද? ඔයාලට පේනවා ඇති මෙමරි ලොකේෂන් 3 හිස් අවකාශ තියෙනවා. ඊට පස්සේ 11 තියෙනවා හිස් අවකාශයක්. 4 තිබුණා.
මෙතන 12 නේද? 12 තියෙනවා. ඊට අමතර වශයෙන් මේ 26 27 කියන දෙන්නගේ හිස් අවකාශ තියෙනවා. දැන් මෙහෙම පිරීලා තියෙන hard disk එකකට ලොකේෂන් 4ක් ඕනේ වුණොත් මොන හරි ෆයිල් එකක් තැන්පත් කරන්න. යාබදව ලොකේෂන් 4ක් ගැනීමේ හැකියාව මෙතන නැහැ. මෙතන තියෙන්නේ 2යි. මෙතන තියෙන්නේ 2යි. මං ඇඳලා තියෙන විදිහට. මෙතන තියෙන්නේ 2යි. ඒ කියන්නේ ලොකේෂන් 2යි යාබදව ඉන්නේ. එතකොට ලොකේෂන් 4ක් ඕනේ වුණොත් තවත් ෆයිල් එකක් තැන්පත් කරන්න අපිට ඒ ෆයිල් එක තැන්පත් කරන්න ක්‍රමයක් නැහැ. මේ ක්‍රමේ දුර්වලයි කිව්වේ ඒකයි. යාබද ක්‍රමේ යම්කිසි දුර්වලතා තියෙනවා. මෙන්න මේ විදිහට මේ දුර්වලතාවය අපි හඳුන්වනවා නමකින්. යාබද ක්‍රමේදී මතක අවකාශ භාවිත නොකළ මතක අවකාශ දෘಢ තැටියේ විසිරී පැවතීම අපි කියනවා බාහිර ඛණ්ඩනීකරණය වෙලා තියෙනවා කියලා. ඒ වචනේ නම බාහිර ඛණ්ඩනීකරණය. කැඩිලා ඛණ්ඩනීකරණය. බාහිර ඛණ්ඩනීකරණය වෙච්ච ඒවා කියලා කියන්නේ භාවිත කළ නොහැකි මතක අවකාශ දෘಢ තැටියේ විසිරීලා පවතිනවා. ඒක ඒ භාවිත නොකළ මතක අවකාශ විසිරීලා පැවතීම නිසා ඒවා තවදුරටත් විශාල ගොනුවක් තැන්පත් කරගන්න භාවිතා කරන්න බෑ කියන එක තමයි කියන්නේ. එතකොට භාවිත කළ මතක අවකාශ අතර භාවිත නොකළ මතක අවකාශ සිර වී පැවතීම තමයි මේ ඛණ්ඩනීකරණය කියලා කියන්නේ. fragmentation කියන වචනෙන් හඳුන්වනවා. fragmentation අපි ඒකට external fragmentation කියලා කියන බාහිර ඛණ්ඩනීකරණයට. මේ Windows වල තියෙන යොමුගත ක්‍රමයේවත් Linux වල තියෙන සූචිගත ක්‍රමයේදීවත් බාහිර ඛණ්ඩනීකරණය සිද්ධ වෙන්නේ නැහැ. අපි හිතමු යම් මතක අවකාශයක් තනියෙන් පැවතිනවා නම් එක ස්ථානයක අපි හිතමු මේ යම්කිසි තැනක තනියෙන් පවතිනවා නම් මේ ඕනෙම තැනක තියෙන මතක අවකාශයක් භාවිතා කරලා ඒක භාවිතා කරා කියලා ඒ කියන්නේ යොමුව දාගැනීමේ හැකියාව යාබදව අවශ්‍ය නොවන නිසා යොමුගත එකේදී අපිට පුළුවන් ඕනෙම මතක අවකාශයක් මේ විදිහට භාවිත කරන්න. හරිද? එතකොට Linux වලත් සූචිගත ක්‍රමයේදී ඒ වගේ ඕනෑම තැනක තියෙන මතක අවකාශයක් මේ භාවිත කිරීමේ හැකියාව තියෙනවා හේතුව බාහිර ඛණ්ඩනීකරණය සිද්ධ වෙන්නේ නැහැ. අනුපිළිවෙලින් අවශ්‍ය නැති නිසා. ඒකේ දුර්වලතාවයක් නැහැ එතකොට. ඒ දුර්වලතාවය නැහැ. බාහිර ඛණ්ඩනීකරණය නිසා තියෙන දුර්වලතාවය පවතින්නේ නැහැ. මට තවත් දෙයක් කියන්න ඕනේ. අපි ඉස්සෙල්ලා කතා කරපු උදාහරණය 512යි 512යි මතක අවකාශ දෙකක් පාවිච්චි වුණා. තවත් චුට්ටක් පාවිච්චි වුණා. එතකොට මේ මතක අවකාශයේ හිස් අවකාශයක් තියෙනවා. හිස් කොටසක් තියෙනවා මෙන්න මේ යටින්. ඒ හිස් අවකාශය අපිට කොහොමවත් භාවිත කරන්න විදිහක් නැහැ. ඒ කියන්නේ ඒකට අපි කියනවා යම්කිසි ගොනුවක් සඳහා භාවිත කරපු මතක අවකාශයක අභ්‍යන්තර තවත් හිස් ඉඩ ප්‍රමාණයක් පැවතුනොත් ඒක පාවිච්චි කරන්න වෙනත් ගොනුවකට ලබා දෙන්න විදිහක් නැහැ. මොකද හේතුව මෙන්න මේ ලොකේෂන් ඇඩ්‍රස් කරලායි තියෙන්නේ. මේ ලොකේෂන් වලට ලිපින දීලා තියෙන්නේ. එතකොට මේ ලිපිනේ තියෙන මේ ලොකේෂන් එක මේ මතක අවකාශය භාවිතා කරන්නේ යම් ගොනුවක් විසින් කියලා අපි ඒක වෙන් කරලා දෙන්න වෙනවා. ෆයිල් 1 වලටයි ෆයිල් 2 වලටයි දෙන්නෙකුට එකම ලොකේෂන් එක භාගේ බෙදලා දෙන්න පුළුවන් කමක් නැහැ. තනියෙන් දෙන්න වෙනවා. එහෙන් බෙදා ගන්න බෑ. ඒ අවකාශය. ඒ නිසා මේ වගේ අවස්ථාවක් භාවිත නොකළ යම් ධාරිතාවක් මතක අවකාශයක අභ්‍යන්තරයේ තියෙනවා නම් අපි ඒකට කියනවා internal fragmentation අභ්‍යන්තර ඛණ්ඩනීකරණය වෙලා තියෙනවා කියලා. අභ්‍යන්තර ඛණ්ඩනීකරණය ඒකට අපි internal fragmentation කියලා කියනවා. ඒක පාවිච්චි කරන්න බෑ. මේ ක්‍රම තුනේදීම
අභ්‍යන්තර ඛණ්ඩනීකරණය සිද්ධ වෙලා තියෙනවා නම් අපි කිව්වේ මෙන්න මේ පළවෙනි එක සම්පූර්ණයෙන් පාවිච්චි වුණා, දෙවෙනි එකත් සම්පූර්ණයෙන් පාවිච්චි වුණා, මේකේ කොටසයි පාවිච්චි වෙලා තියෙන්නේ, ඊටු ටික හිස් කියලා තව කාටවත් ඒ ටික පාවිච්චි කරන්න දෙන්න විදිහක් නැහැ. ඒකින්ද යම්කිසි මතක අවකාශයක භාවිත නොකළ යම් හිස් කොටසක් අභ්‍යන්තරව පවතිනවා නම්, හිස් ධාරිතාවක් අභ්‍යන්තරව පවතිනවා නම්, ඒ අභ්‍යන්තර ඛණ්ඩනීකරණය වෙච්ච කොටස් කොහොමටත් මේ ක්‍රම තුන යටතේදීම භාවිත කිරීමේ වෙනත් ගුණයක් සඳහා යොදා ගැනීමේ හැකියාවක් නැහැ කියන එක දැනගන්න ඕනේ. යාබද වෙන් කිරීම කියන එක ගොනු ප්‍රවේශය නම් පහසුයි. මොකද යාබදවන ඉන්නේ. අනුපිළිවෙලින් කියවගෙන යන්න තියෙන්නේ. හැබැයි ගොනුව හැදුවට පස්සේ විශාල කරන්න නම් බෑ. විශාල කිරීම අපහසුයි. බාහිර ඛණ්ඩනීකරණය සිද්ධ වෙනවා කියලා කිව්වා. එතකොට භාවිතා කරන්නේ මේ වගේ උදාහරණයක්. IBM 360 OS කියන එක. මේ වගේ අපිට පුළුවන් ෆයිල් එකේ නම දාලා පටන් ගන්නෙ කොතනින්ද කොච්චර දිගක් යනවද කියලා තියාගන්න. එතකොට 0 1 2 ආදී වශයෙන් ගොනු තැම්පත් කරන මේ කොටස් තුනක් ඕන වෙනවා කියන එක මෙතන දක්වලා තියාගෙන ඉන්න. යාබදව ගණ්ඩම් වෙනවා. සබැඳි ක්‍රමයේදී පළවෙනි බ්ලොක් එකේ අවසානයේ තියෙන ඊළඟ එක කොහෙද කියලා, ඊළඟ බ්ලොක් එකේ අවසානයේ තියෙන ඊළඟ එක කොහෙද කියලා ආදී වශයෙන් ඔහම ලින්ක් කරගෙන තමයි ෆයිල් එක හොයාගෙන යන්නේ. දෘಢ තැටියේ විසිරලා තිබුණත් මේ කොටස් අනුපිළිවෙල හොයාගන්න පුළුවන් ලින්ක් නිසා ඊට පස්සේ විශාල ගොනු ඕනෙම පුරා මේ දෘಢ තැටිය පුරා විසිරලා පැවතුනත් භාවිත කරගන්න පුළුවන් කියන එක සහ බාහිර ඛණ්ඩනීකරණය නිසා සිදු වෙන්නේ නැහැ කියන එක මතක් කරන්න ඕනේ. මොකද ගොනුව විශාල කරන්නත් පුළුවන් ඕනෙම වෙලාවක දෘಢ තැටියේ ඉඩ අවකාශ තියෙනවා නම් කොහේ හරි අපිට මතක අවකාශ වෙන් කරගන්න පුළුවන්. එතකොට මේක DOS ෆයිල් සිස්ටම් එකේ තියෙනවා. Windows වලටත් මේකම තමයි එන්නේ. ඊට පස්සේ සුචිගත කියන ක්‍රමය Unix වල පාවිච්චි වෙන ක්‍රමය බොහොම වේගවත් ප්‍රවේශ කරගන්න. ඒකයි මම කලිනුත් කිව්වේ Linux බොහොම වේගවත් කියලා. දැන් මේ ලින්ක්ඩ් වලදී hard disk එක පුරා හොයාගෙන යනකොට පොඩි ප්‍රමාදයක් තියෙන්න පුළුවන්. ෆයිල් එක ඇක්සස් කරන එක. සුචිගත ක්‍රමයේ බොහොම වේගවත්. බාහිර ඛණ්ඩනීකරණය සිද්ධ වෙන්නේත් නැහැ. සුචිය බලාගෙන අනුපිළිවෙලින් ගෙන්න ගන්නයි තියෙන්නේ. මොකද එක ගොනුවක් කියවලා අවසන් එක කොටසක් එක මෙමරි බ්ලොක් එකක් කියවලා අවසන් කරන්න ඕනේ වෙන්නේ ඊළඟ මෙමරි බ්ලොක් එක කොහෙද තියෙන්නේ කියලා ලයින් අප් කරගන්න. මොකද යොමු වලදී නම් එක ගොනුවක අවසානයේ තමයි ඊළඟ ගොනුවට යොමුව තිබ්බේ. සුචිය එහෙම නැහැ. සුචිය ගත්තාම සුචිය අනුපිළිවෙල දක්වලා තියෙනවා. එතකොට බොහොම වේගයෙන් එක ගොනුවක් කියවනකොට ඒ අතරතුර වුණත් වෙන ගොනුව ඒ ගොනුවේම ඉතිරි කොටස් ටික පෙළගස්ස ගන්න හැකියාව තියෙන හින්දා වේගවත් කියලා කියන්න පුළුවන්. බාහිර ඛණ්ඩනීකරණය සිද්ධ වෙන්නේ නැහැ මේකෙත්. ගොනු විශාල කිරීමත් බොහොම පහසුවෙන් කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. එතකොට මේ විදිහට ඇඳලා තියෙන්නේ. මේ තියෙන සුචි ගොනුව සුචියට අනුව අනුපිළිවෙලින් ෆයිල් ටික ඇක්සස් කරගෙන ගියා නම් ගොනුවේ අවසානයේ දක්වන්නේ පුතේ මේ ඍණ 1 කියන එකෙන්. ගොනුවේ අවසානය ඍණ 1 කියලා දැම්මහම ගොනුව අවසන් end of file. ගොනුව අවසන් වෙන්නේ එතනින් කියන කාරණේ තමයි මේ දක්වලා තියෙන්නේ. එතකොට ද්විතීකාචායන නඩත්තුව කියන මේ කොටසට යන්න කලින් අපි අර ගොනු වෙන් කිරීම, ගොනු වලට කොටස් වෙන් කිරීම, මතක අවකාශ වෙන් කිරීමේ memory allocation techniques තුන ගැන පොඩි short note එකක් හදාගෙන ඉන්න ඕනේ. මේ 2020 ප්‍රශ්නය අහන්නේ මුලින් ඉඳන් ආයතනයක් කියවගෙන යන ඩිස්ක් එකේ එක් ඛණ්ඩයක බ්ලොක් එකක් විශාලත්වය 4 කිලෝබයිට්. ඒ නිසා අපිට ඒ ඩිස්කයේ
තියෙන්නේ ගොනු විභාජන වගුව. ෆයිල් ඇලොකේෂන් ටේබල්. එතකොට ෆයිල් ඇලොකේෂන් ටේබල් කියපු ගමන් අපිට මතක් වෙන්න ඕනේ ෆැට් කියන ක්‍රමවේදය පාවිච්චි කරන්නේ යාබද ක්‍රමවේදයේද යොමුගත ක්‍රමවේදයේද සුචිගත ක්‍රමවේදයේද කිව්වොත් යොමුගත තමයි අපිට මතක් වෙන්නේ. යොමුගත වල හැටි තමයි යම්කිසි බ්ලොක් එකක අවසානයේ තමයි කියලා තියෙන ඊළඟ කාණ්ඩේ පටන් ගන්න කොටස. එතකොට යම්කිසි කාණ්ඩයක 300න් ඊළඟ කොටස පටන් ගන්නවා කියලා කියනවනම් යම්කිසි කොටසක තියෙනවා කාණ්ඩ 300න් පටන් ගන්නවා ඊළඟ එක කියලා කියනවනම් එතකොට ඒ ගුණුවේ නම මෙයා දීලා තියෙනවා maximum.py කියලා. එහෙමනම් අපිට කියන්න පුළුවන් ඒ 300න් පටන් ගන්නවා කියලා යම්කිසි තැනක කියනවා නම් 300 තැනට ගියාට පස්සේ එයාට හම්බෙනවා ගුණුවේ අදාළ මතකයේ ටිකත් ඊළඟ මතකයන් තියෙන යොමුවක් හම්බෙන අවසානයේ 303 කියලා. ඊට පස්සේ 303 හොයාගෙන යනවා අපි. 303 හොයාගෙන ගියාම අපිට හම්බෙනවා ගොනුවේ කොටසට අමතරව ඊළඟ කොටස ඉන්න තැන කියලා යම්කිසි තැනක් හම්බෙනවා. ඒ තමයි 304. අපි 304ත් හොයාගෙන යනවා. 304 හොයාගෙන ගියාම 304 කියන මෙමරි ලොකේෂන් එක. ඒකේ ගොනුවට අදාළ කොටස් ටික අවසානයේ තියෙනවා. මේ තමයි අවසානයේ. ඍණ 1 කියලා දක්වලා තියෙනවා කියන්නේ ඍණ 1 මගින් දැක්වෙන්නේ මොකක් කියනවද? ගොනුවක අවසානය. මෙතනින් ගොනුව ඉවර වෙනවා කියලා තියෙනවා. තවදුරටත් මෙමරි ලොකේෂන් හොයාගෙන යන්න අවශ්‍ය නැහැ. එතකොට මේකෙදි අහන්නේ මෙහෙයුම් පද්ධතියට මේ maximum.py ගොනුවට අදාළ කාණ්ඩය සොයා ගැනීමට ඉවහල් වන එම ගොනුවට අදාළ ඩිරෙක්ටරි එන්ට්‍රි එක මොකක්ද? ඩිරෙක්ටරි එන්ට්‍රි එක ඒ කියන්නේ මේ 300න් පටන් ගන්න බ්ලොක් එකේ මේ 300න් පටන් ගන්න බ්ලොක් එකේ තියෙනවා ඊළඟට යන්න ඕනේ තැන. එහෙමනම් 300ට ඩිරෙක්ට් කරපු තවත් බ්ලොක් එකක් තියෙන්න පුළුවන්. මේ තියෙන්නේ 300ට යොමු කරපු තවත් බ්ලොක් එකක් තියෙනවා. එයාගේ අංකය තමයි 301. එතකොට මේ අහන අංකය තමයි 300න් පටන් ගන්න එක 303ට යවනවා 303න් 304ට යවනවා 304 දී අවසානය කියලා කියනවා. හැබැයි 300 කියන තැන නම් කරපු තවත් බ්ලොක් එකක් ඇති. එතන තමයි ආරම්භය. දැන් බ්ලොක්ස් 4ක්නේ. මේ බ්ලොක් 4ක්නේ තියෙන්නේ. අපිට 300 විතරනේ. මේකේ අවසානය කියන 300ට යන්න කියලා. එතකොට 300ට ගියාට පස්සේ ඒකේ අවසානය කියනවා 303ට යන්න කියලා. 303ට ගියාට පස්සේ ඒකේ අවසානය කියනවා 304ට යන්න කියලා. ඔන්න 304ටත් ගියාම ඒක එතනින් ඉවර වෙනවා කියලා කියනවා. හැබැයි 300ට යන්න කියලා යොමු කරපු බ්ලොක් එක කවුද කියලා හෙව්වොත් ඒ තමයි 300ට යොමු කරන්න තියෙන බ්ලොක් එකේ අංකය තමයි 301. ඒක අපිට පේන්න තියෙනවා මෙන්න මෙතන. 301 තමයි 300ට යන්න යොමු කරපු තැන. එහෙනම් ෆයිල් එක පටන් ගන්න ඇත්තේ මෙතනින්. අපිට මග ඉඳන් තමයි අර මෙහෙම ඇක්සස් කරගෙන යන්න පාර කිව්වේ. 301 කියන තැනින් තමයි මේක පටන් ගන්න ඇත්තේ කියලා ළමයා මෙතන 301 කියන එක තමයි බලාපොරොත්තු වුණේ ශිෂ්‍යයෙක්ගෙන් ලියයි කියලා. ඒක තේරුම් ගන්න පැහැදිලි වෙයි කියලා මට හිතෙනවා. මෙන්න මේ විදිහේ ෆයිල් 1 පටන් ගන්නෙ බ්ලොක් 2 වලින් ෆයිල් 2 පටන් ගන්නෙ බ්ලොක් 5 වලින් ෆයිල් 3 පටන් ගන්නෙ බ්ලොක් 7 වලින් කියලා කිව්වොත් ෆයිල් 1 පටන් ගන්නෙ බ්ලොක් 2 වලින් නම් 2 වල තමයි තියෙන්නේ ඊළඟට යන්න ඕන එකේ ඇඩ්‍රස් එක 0.3 කියලා තියෙන්නේ. ඒතර 3 කියන අංකෙට ගියාම ඊළඟට යන්න ඕනේ තැන ඇඩ්‍රස් එක තියෙනවා. ඒක 4. 4ට ගියාම මෙතන තමයි අවසානය කියලා ඍණ 1 දක්වලා තියෙන්න ඕනේ. ওই විදිහට තමයි එක ෆයිල් එකක් ඉවර වෙන්නේ. ෆයිල් 2 ගැන හොයාගෙන යනකොට 5න් පටන් ගන්න ඊළඟට 6ට යන්න 6ට ගියාම 8ට යන්න 8ට ගියාම කියනවා ඔන්න මෙතනින් ඉවරයි කියලා. ඒ වගේම එක බ්ලොක් එකක ෆයිල් එකක් තමයි ෆයිල් 3 කියලා කියන්නේ.
ෆයිල් 3 හොයාගෙන යන්න වෙන්නේ 7. 7ට ගියාම එයාගේ ගොනුවේ අවසානයේ තියෙන්නේ ඍණ 1යි කියලා. ඒ කියන්නේ ඒ ෆයිල් 3 වලට එක බ්ලොක් එකයි අවශ්‍ය වෙලා තියෙන්නේ දත්ත ටික තැන්පත් කරගන්න. මේ ඇසුරෙන් තමයි 2020 මේ කියන ව්‍යුහගත ප්‍රශ්නය අහලා තියෙන්නේ.